අදිසි අවස්ථාවකදී කියන ලෝක මට්ටමේ කොවිඩ් වගේ විශාල අර්බුදයක් වෙලාවකදී IMF එකට යන එකයි මේ සාමාන්‍යයෙන් එදිනෙදා යනවා වගේ නිකන් මේ අර දවල්ට බත් කන්න කෑම කඩේට යනවා වගේ නිතරම අවුරුදු දෙකකට සැරයක් IMF එකට යන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඇත්තටම ලංකාවේ ඇවිල්ලා අන්තර්ජාතික මූල්‍ය අරමුදලට වැඩිපුරම වතාවන් ගණනාවක් ගිහිල්ලා තියෙන රට. එකපාරක් ඇත්තටම අන්තර්ජාතික මූල්‍ය අරමුදල විශේෂ විශ්ලේෂණයකුත් කරා. ඇයි මේ ලංකාව සහ පාකිස්තානය වගේ රටවල් නිතරම මෙච්චර IMF එකට එන්නේ කියලා. මොකද උන්ටත් ප්‍රශ්නයක් වුණා. අනිත් රටවල් මේ කාලාන්තරයකට සැරයක් එකපාරක් දෙපාරක් කියන ලංකාවේ ඇවිල්ලා අර සමාජිකත්වයේ ගත්ත දවස් ඉඳලා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සේවය කරන කට්ටිය සේවය කරන්න යනටත් වඩා අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ලංකාව ගිහිල්ලා තියෙනවා නිතරම මේ අපේ බේල් අවුට් කරගෙන නැත්නම් අප දීලා බේර ගන්න. ඉතින් මෙවරත් අපි මේ අපේ ප්‍රතිසංස්කරණ ටික අපි කරගත්තොත් අපිට පුළුවන් ලංකාව හොඳ පාරකට දාගෙන ආයෙ නැවත IMF එක පැත්ත පළාතේ නොයා ඉන්න. නමුත් ඉතින් ආයෙ IMF එකට යන්න වෙනවා කියලා නැවත වරක් අපි අර හිටපු තැනටමයි එන්නේ. අවදානම අපි අමතක කරන්න හොඳ නැහැ. ආර්ථික ප්‍රශ්නත් එක්ක එනවා විශාල සමාජ ප්‍රශ්න සම්බන්ධ විශාල ප්‍රශ්න ගණනාවක්. You're watching the Life Traveller channel. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ රජය අතර මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණලා තියෙන බව වාර්තා කරලා තියෙනවා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වෙබ් අඩවිය හරහා. ඉතින් මේක ඇවිල්ලා අලුත් දෙයක් නෙවෙයි. මේක තමයි අපේ ආර්ථිකය ඉස්සරහට අරගෙන යාම සඳහා මේ ඇවිල්ලා තියෙන ආර්ථික අර්බුදයෙන් එළියට එද්දී මේ ක්‍රියාපටිපාටි එක පියවරක් තමයි මේක. ඉතින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලය අපි බලාපොරොත්තු වුණා සාමාන්‍යයෙන් බිලියන 3ක වගේ ප්‍රමාණයක් බිලියන 3ක් 4ක් විතර. ඒ අනුව ඔවුන් දල වශයෙන් මාස 48ක කාලයක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක මුදලක් සඳහා මාණ්ඩලික මට්ටමේ එකඟතාවයක් තියෙනවා. මෙතනදී මම ඉක්මනට පැහැදිලි කරන්නම් මොකද්ද මේ සිදුවෙන ක්‍රියාපටිපාටිය කියලා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව මේ යන්නේ 17 වෙනි වතාවට. අපි 16 වතාවක් ගියා. ඒකෙන් අපි වැඩසටහන් නිසි පරිදි ඉවර කරලා තියෙන්නේ 6 වතාවක් විතරයි. 10 වතාවක්ම අපි ඒක අතරමැද්දෙන් එළියට ආවා. ඉතින් අපි මූලික වශයෙන්ම මතක තියාගන්න ඕනේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ගියපු පමණින් ශ්‍රී ලංකාවේ ඈතර වෙනවා කියලා එකක් නැහැ. අපි ඇත්තටම අපේ ආර්ථිකය හදාගන්න ඕන අන්තර්ජාතික මූල්‍ය අරමුදලට නැවත වරක් නොයන විදියට. ඉතින් මේ ගියපු වතාව අවසාන වතාව කරගන්න තමයි අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ. නමුත් දැන් ශ්‍රී ලංකාව මේ 17 වෙනි වතාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යන්නේ ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක. මොකද අපි කලින් ගියපු 16 වෙනි වතාවෙම 16 වතාවම අපේ ණය අස්ථාවර වෙලා තිබුණේ නැහැ අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යද්දී. නමුත් 17 වෙනි වතාවට යද්දී අපේ ණය සම්පූර්ණයෙන් අස්ථාවර වෙලා කියලා තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිරීක්ෂණයට අනුව තහවුරුලා දෙන්නේ. ඒක හැමෝටම මම හිතන්නේ ඕනම කෙනෙක්ට තේරෙන දෙයක්. ඉතින් ඒ අනුව තමයි අප්‍රේල් 12 වෙනිදා අපි ණය ගෙවීම පැහැර හැරියේ. ඉතින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ණය අස්ථාවර රටකට සලකන විදියයි ණය ස්ථාවර රටකට සලකන විදියයි අතර විශාල වෙනසක් තියෙනවා. ණය අස්ථාවර වුණාට පස්සේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල මූලික වශයෙන්ම කියන දේ තමයි ණය ස්ථාවර කරගෙන එන්න කියලා. ඉතින් එතකොට මේ මාණ්ඩලික මට්ටමේ වාර්තාව, ඒ කියන්නේ අපේ අදාළ ස්ටාෆ් ලෙවල්ස් දෙක නැත්තම් කණ්ඩායම් දෙක එකඟ වුණාට ඔවුන් පැහැදිලිව කියලා තියෙනවා අදාළ අවසාන මුදල් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට යන විදිය අනුව. නමුත් මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක විශාල ශක්තියක් අපිට ණය හිමියන් සමග අපිට ණය දීපු කට්ටියත් එක්ක ණය කේවල් කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් එක්ක මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණීම විශාල ශක්තියක්. මොකද එතකොට අපිට ඕන් එක්ක ගිහිල්ලා කියන්න පුළුවන් අපිට යම්කිසි සහයෝගයක් තියෙනවා කියලා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන්. මෙතනදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රධාන කාරණා කිහිපයක් මතු කරලා තියෙනවා. එකක් තමයි අපේ ආර්ථිකය 8.7කින් හැකිලෙන බවට ඔවුන් පුරෝකථනය කරලා තියෙනවා ඔවුන්ගේ මාණ්ඩලික මට්ටමේ වාර්තානුව. ඒක විශාල අගයක්. දල වශයෙන් කියනවා නම් දැන් ගිය අවුරුද්දේ ආර්ථිකය දල වශයෙන් සංකෝචනය වුණේ 101.6කින්. සංකෝචනය වුණේ ආර්ථිකයේ වර්ධනය වුණේ නැහැ, සංකෝචනය වුණා. එතකොට මේ අවුරුද්දේ එතකොට අපි දල වශයෙන් 8.6කින් තවදුරටත් සංකෝචනය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක ඇවිල්ලා මතක තියාගන්න ඕනේ සාමාන්‍යයෙන් අර ලංකාව
යුද්ධෙන් පස්සේ ආර්ථිකය වර්ධනය වෙච්ච කාලයක් තිබුණා අපේ කරපු ගොඩනැගීම් ඒවත් එක්ක ඒ කාලෙත් ලංකාවේ ආර්ථිකය මෙච්චර ප්‍රමාණයකින් වර්ධනය වුණේ නැහැ. ඒතකොට ඒ හා සමාන ප්‍රමාණයකින් ආර්ථිකයේ සංකෝචනය වීමක් තමයි අපි එක දිගට දකින්නේ දැන් මේ අවුරුදු දෙකකදී. ඒක ආර්ථිකයට විශාල වශයෙන් බලපානවා. අනිත් පැත්තෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙන දෙයක් තමයි මේ ඉස්සරහට යෑමේදී ණය ප්‍රතිව්‍යුහගත කරගන්න. ඒ වගේම උන් බලාපොරොත්තු වෙනවා අපගේ ප්‍රාථමික ශේෂය සම්බන්ධයෙන් යම් කිසි 2024 25 අවුරුද්ද වෙද්දි 2024 අවුරුද්ද වෙද්දි දල වශයෙන් ප්‍රාථමික ශේෂය 2.3ක්. ඒ කියලා කියන්නේ අපේ රජයේ තියෙන වියදම් වලින් වැඩිම වියදමක් යනවා පොලිය සඳහා. ඊට අමතරව වැඩිම වියදමක් යනවා රජයේ සේවකයන්ගේ පඩි ගෙවීම සහ රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් සඳහා. එතකොට අර රජයේ වියදමෙන් පොලිය සහ ණය විදියට ගෙවන කොටස හැරුණාට පස්සේ ඉතුරු ප්‍රමාණය දල වශයෙන් ඒ වියදම සහ ආදායම අතර පරතරය වැඩිපුර තියෙන්න ඕන කියලා තියෙනවා ධන පැත්තට 2.3ක්. ඒ එකඟතාවයේ මත තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඒතර අන්තර්ජාතික මූල්‍ය අරමුදල මූලික වශයෙන් කරුණු කාරණා 7ක් මෙතන සඳහන් කරලා තියෙනවා. ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ රජය සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර එකඟ වෙච්ච මාණ්ඩලික එකඟතාවයේ මේ හතම ඇත්තටම මූලික වශයෙන්ම අලුත් දේවල් නෙමෙයි. හැමෝටම මතක නම් මගේ මතකය නිවැරදි නම් පෙබරවාරි මාසයේදී මේ අවුරුද්දෙම ඔවුන් ඉදිරිපත් කරා ආටිකල් 4 වාර්තාව කියලා ශ්‍රී ලංකාව පිළිබඳව. එතනදී තමයි ඇත්තටම ශ්‍රී ලංකාවේ ණය ස්ථාවර නැහැ කියලා පළවෙනි වතාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල හරහා දැනගන්න ලැබුණේ. මේ පිළිබඳව 2020 දිත් කියුණා කියලා වාර්තා වුණා. නමුත් 2021 දී ආටිකල් 4 වාර්තාවෙන් තමයි ඒකට සඳහන් වුණේ. එතනදී මූලික ඒ ආටිකල් 4 වාර්තාවේ තියෙන කොටස් 90ම ප්‍රධාන කොටස් 7ක් කියලා දෙනවා. එකක් තමයි අපේ ආදායම වැඩි කරගන්න කියලා. ඉතින් ඒ අනුව කියලා තියෙනවා අපේ බදු පදනම පුළුල් කරගන්න, වැට් බදු ඇතුළුව ඒ වගේම ආදායම් බදු ප්‍රෝග්‍රෙසිව් කරන්න. ඒ කියන්නේ ආදායම් බදු කිසියම් නිශ්චිත හැමෝම ගෙවන නමුත් හැමෝටම සමානාත්මතාවය අනුව ගෙවන ක්‍රමයකට යොමු කරන්න කියලා ප්‍රෝග්‍රෙසිව් ඉන්කම් ටැක්ස් එකක් සඳහා යොමු වෙන්න කියලා යෝජනා කළ දෙන එක පළවෙනි එක. දෙවෙනි එක විදියට වුන් මූලික වශයෙන් සඳහන් කරලා තියෙනවා මේ ලංකාවේ බලශක්තිය සම්බන්ධයෙන් මිල තීරණය කරන්නේ එච්චර නිවැරදි ක්‍රමයකට නෙවෙයි. මොකද ලෝක වෙළඳ පොලේ මිල වැඩි වෙද්දී අපේ මිලත් වැඩි වෙන්න ඕනේ. ඒ අනුව බලශක්තිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපේ khනිජ තෙල් සහ විදුලිය සම්බන්ධ වෙලා තියෙන අනෙකුත් අපේ සේවාවන් ජල බිල්පතේ තියෙන විශාල ප්‍රමාණයෙන් විදුලිය, ඒ වගේම LP ගෑස් වගේ දේවල් සඳහා මිල නියම කිරීමේදී කිසියම් සමීකරණයකට අනුව නැත්නම් අපගේ පිරිවැයට අනුකූල වෙන විදිහට මිල නියම කිරීම සඳහා ක්‍රමවේදයක් අවශ්‍ය බව නියෝජනා කරලා තියෙනවා. ඒ වගේම දැනට මේ තුන්වෙනි එක විදිහට සඳහන් කරලා තියෙන ඇත්තටම දැනට දුප්පත් ජනතාව වෙනුවෙන් කරන වියදම් ප්‍රමාණවත් මදි. ඒ නිසා ඔවුන්ව සුරැකීම සඳහා වැඩිපුර සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කරන්න කියන එකත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධාන මේ එකඟතාවයන්. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ රජය අතර තවත් එකඟතාවයක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ මහ බැංකුව ස්වාධීන කිරීම සම්බන්ධයෙන් සහ මේ ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ඔවුන් අනුගමනය කරන මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සහ මේ ෆ්ලෙක්සිබල් ඉන්ෆ්ලේෂන් ටාගටින් කියන එක සම්බන්ධයෙන් ඔවුන් යම්කිසි එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පස්වෙනි එක විදිහට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත නැවත වරක් ගොඩනගා ගැනීම සඳහා ඉතුරු කරුණුත් එක්කම පොලිසි පැකේජයක් කරහා ඉස්සරහට යන්න කියලා යෝජනා කරලා තියෙනවා. ඒ වගේම අපගේ මූල්‍ය පද්ධතිය සහ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂයෙන්ම ප්‍රමාණවත් තරම්වන පරිදි බැංකු වලට නැවත මුදල් සැපයීම සහ එම බැංකු පනත් අවශ්‍ය ප්‍රමාණයට සංශෝධනය කර ගැනීම සඳහා කණ්ඩායම් දෙක එකඟ වෙලා තියෙනවා. ඒ වගේම දූෂණය නැවැත්වීම සඳහා නව නීති සහ රෙගුලාසි ඉදිරිපත් කිරීම සහ අපි කියන්නේ වගවීම සහ වගකීම සඳහා අවශ්‍ය මූල්‍ය සහ රෙගුලාසි පැනවීම තමයි මූලික වශයෙන්ම හත්වෙනි කාරණේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. මෙතනදී මම නැවතත් කියන්න කැමති අන්තර්ජාතික මූල්‍ය අරමුදල පැමිණි පමණින් ශ්‍රී ලංකාවට කොයි වෙලාවකවත් ඉස්සරහට යන්න හම්බ වෙන්නේ නැහැ. මම කිව්වා වගේ 16 වතාවක්ම අපි ගියා. නමුත් මේ 17 වෙනි වතාව ගියේ. නමුත් අපිට ඉස්සරහට යන්න නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරගන්න ඕන අන්තර්ජාතික මූල්‍ය අරමුදල හිටියත් නැතත්. නමුත් මෙතනදී අපිට අන්තර්ජාතික මූල්‍ය අරමුදල අවශ්‍ය වෙනවා. මොකද අපේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ණය ප්‍රතිව්‍යුහ කරගත්තේ නැත්නම් අපිට ඉස්සරහට යන්න අමාරුයි ආර්ථිකය ඉස්සරහට අරගෙන. ඉතින් ඒ නිසා
අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියලා කියන්නේ මේ අපේ ආර්ථිකය ඉස්සරහට ගන්න මාර්ගයේ එක සම්දිස්ථානයක් විතරයි. අනිත් එක අන්තර්ජාතික මූල්‍ය අරමුදල පැහැදිලිව ප්‍රකාශ කළාම තියෙනවා මේක ඇවිල්ලා අපේ ආර්ථිකය ස්ථායි කරගන්න සපයන උදව්වක් විතරයි. extended fund facility එක හරහා අපි කියන්නේ economic stability එක සඳහා විතරයි. ආර්ථිකය ස්ථාවර කරගෙන විතරක් අපිට මේක කරන්න බෑ. අපේ ආර්ථිකය වර්ධනය කරගන්නත් ඕනේ. ඉතින් ආර්ථිකය වර්ධනය වෙන්න නම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විශාල වශයෙන් ප්‍රතිසංස්කරණ ගොඩක් වෙන්න ඕනේ. මට පේන විදිහට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මේ එකඟතාවයේ ප්‍රධාන වශයෙන් එක කාරණයක් මගේ අදහස අනුව මගෑරිලාද නැත්නම් ඒක සඳහන් කරලා නැහැ. ඒක තමයි අපේ රාජ්‍ය අංශය සහ රජයට අයිති ව්‍යාපාරවල සිදුවෙන්න ඕන ප්‍රතිසංවිධාන. මොකද රජයට අයිති ව්‍යාපාර විශාල වශයෙන් පාඩු ලබනවා. ඒ පාඩුව තමයි ජනතාවට රජයට විශාල වියදමක් විදියටත් වෙනවා. ජනතාවට විශාල බදු බරක් විදියටත් වෙනවා. ඉතින් ඒ නිසා රජයට අයිති ව්‍යාපාරවල ප්‍රතිසංවිධාන පිළිබඳව මේ වාර්තාව තරම්ම මතු කරලා නැහැ. ඉතින් මම හිතන්නේ රජයට අයිති ව්‍යාපාර විශාල වශයෙන් ප්‍රතිසංවිධානය වෙන්න ඕනේ. මොකද අපේ දුප්පත්ම ජනතාවට ගෙවන අවුරුද්දට ගෙවන මුදල වගේ කිහිප ගුණයක් මූලික වශයෙන්ම රජයට අයිති ව්‍යාපාරවල පාඩු විදියට යනවා. ඒ ගැන සඳහනක් කළා නැහැ. ඒක තාමත් ගැටලු සහගත තත්ත්වයක්. මොකද එම ප්‍රතිසංස්කරණ කරන්නේ නැතුව අපිට ලොකු අර්බුදයකට මුහුණ පාන්න වෙනවා. ඒ වගේම මම හිතන්නේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ. ෆ්ලෙක්සිබල් ඉන්ෆ්ලේෂන් ටාගටින් එකට යනවා වගේම අපේ මූල්‍ය පද්ධතියේ යම්කිසි ස්ථාවර බවක් අවුරුදු ගණනාවක් රැකගත්තොත් තමයි අපේ ආර්ථිකය ඇත්තටම අපිට නැවත ඉස්සරහට ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මතක තියාගන්න ඕන ප්‍රධාන කාරණේ තමයි අපේ ආර්ථිකය රීසෙට් කරගන්න එක අපේ වැඩක්. ඒකට අන්තර්ජාතික මූල්‍ය අරමුදලට කරන්න පුළුවන් කාර්යභාරය ඉතාමත්ම සීමිතයි. අපිට මේ වෙලාවේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල අවශ්‍යයි අපේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න. නමුත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල පැමිණි පමණින් මේ ප්‍රශ්න එකක්වත් විසඳෙනවා කියලා එකක් නැහැ. ඒ වගේම මෙම ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකක් සයින් කරා කියලා හෙට ඉඳන් අපිට මේ ඩොලර් බිලියන 2.9 ඇවිල්ලා අපිට සල්ලි එන්නේ නැහැ. අපිට මේ ඩොලර් බිලියන 2.9 එන්න අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් යම් ප්‍රමාණයක් ඉස්සරහට යන්න ඕන. ඒ වගේම මේ ඉදිරිපත් කරගත්තු මාණ්ඩලික වාර්තාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මගේ දැනුම හැටියට තියෙනවා රිවිව් කමිටි එකක්. නැත්තම් නැවත පුනරීක්ෂණය කරන කමිටුවක් තියෙනවා. ඒ කමිටුවට මේ වාර්තාව ගියාට පස්සේ නැවතවරක් මේ තියෙන කරුණු කාරණා අධ්‍යයනය කරලා ඒ වාර්තාව තමයි ඉදිරිපත් කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයට. එතකොට අධ්‍යක්ෂක මණ්ඩලය ඒ වාර්තාවත් එක්ක සෑහීමකට පත් වෙනව නම් සහ අපි එකඟ වෙච්ච විදියට සහ අපි සාකච්ඡා කරගත්තු විදියට ණය ප්‍රතිව්‍යුහගත කිරීම වල යම් කිසි ප්‍රමාණයක් අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා නම් අන්න එතකොට අන්තර්ජාතික මූල්‍ය අරමුදල කොටස් වශයෙන් මේ ඩොලර් බිලියන 2.9 කොටස් වශයෙන් ඉදිරිපත් කරනවා. නමුත් මෙතනදී මාණ්ඩලික මට්ටමේ වාර්තාවකට එකඟ වීමේ ප්‍රධාන වාසිය විදියට අපිට තියෙන්නේ මූලික වශයෙන්ම මාණ්ඩලික මට්ටමේ වාර්තාවක් අත්සන් කරගත්තට පස්සේ අපිට වෙනත් රටවල් වලින් සහ වෙනත් සංවිධාන වලින් විශේෂයෙන්ම ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වගේ ආයතන වලින් අපිට මේ අවස්ථාවේ පොඩ්ඩක් ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා යම්කිසි මුදලක් නැවතවරක් ඕන්නෙන් ඉල්ලා ගන්න පුළුවන්. මොකද අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් සමග යම්කිසි මූලික මට්ටමේ එකඟතාවයකට පැමිණිලා තියෙනවා කියලා තහවුරු වෙලා තියෙන නිසා. ඒක තමයි අපිට තියෙන වාසිය. නමුත් අපි කොයි වෙලාවකවත් හිතන්න හොඳ නැහැ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මෙම මාණ්ඩලික මට්ටමේ වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රශ්න සම්පූර්ණයෙන් විසඳුණා කියලා. ප්‍රශ්නේ ඇත්තටම එතනම තමයි තියෙන්නේ. නමුත් ප්‍රශ්නයට විසඳ ගැනීම සඳහා යම්කිසි අමතර ශක්තියක් ලැබෙන බවට නිරූපණය කරලා තියෙනවා. නමුත් එම ශක්තිය අරගෙන අපේ ආර්ථිකය ප්‍රතිසංවිධානය කරලා අපේ ශ්‍රම වෙළඳපොලේ විශාල වශයෙන් වෙනස්කම් වෙන්න ඕනේ. අපේ රාජ්‍ය අංශයේ වෙනස්කම් ප්‍රධාන වශයෙන් සිදු වෙන්න ඕනේ. අපේ දුප්පත් මිනිසුන්ව රැක ගැනීම සඳහා ශක්තිමත් ආරක්ෂණ දැලක් තියෙන්න ඕනේ. අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉස්සරහට යන්න ඕනේ. අපේ බදු ප්‍රතිපත්ති විශාල වශයෙන් වෙනස්කම් වෙන්න ඕනේ. අපේ ව්‍යවසායකයන් සඳහා තියෙන අනවශ්‍ය නීති සම්පූර්ණයෙන් ඉවත් වෙලා ඔවුන්ට ව්‍යවසාය කර ගැනීම සඳහා අවශ්‍යතාවය සහ හැකියාව ලැබෙන්න ඕනේ. අපේ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ඉස්සරහට යද්දී ආයෝජකයන්ව ගෙන්ව ගැනීම සඳහා ආයෝජකයන්ට විශාල බාධාවන් තියෙනවා. ඒව ඉවත් වෙන්න ඕනේ. ඒ ඔක්කොම ප්‍රතිසංස්කරණ ටික අපි තමයි කරගන්න ඕනේ. අපි කරගත්තට පස්සේ අපිට පුළුවන් ඉස්සරහට යන්න. මොකද ඒ ටික කරගන්න නැතුව අපි මේ යන පාරෙම ගියොත් එහෙම බොහෝ වෙලාවට වෙන්න පුළුවන් දේ තමයි අර 16 වතාවෙන් 10 වතාවක්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන් වල අපි මැද්දෙන් පැනලා ගියා වගේ මැද්දේදී නැවතත් මේක හරියට ක්‍රියාත්මක කරගන්න නැතුව අපිට නැවතවරක් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වාර ගණනාවක් ගිහිල්ලා අසමත් රාජ්‍යයක් වීමේ අවදානමක අපි ඉන්නවා. ඒ නිසා අපි ඒ පැත්තට යන්නේ නැතුව මේ ලැබිච්ච අවස්ථාවෙන් ආර්ථිකය ප්‍රතිසංවිධානය කරගෙන රාජ්‍ය සේවය සහ රජයට අයිති ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරගෙන ඉස්සරහට යන එක තමයි අපි මූලික වශයෙන්ම කරන්න ඕන ප්‍රධානම කාර්යය බවට පත් වෙන්නේ. එහෙම නැති වුණොත් එහෙම අපිට මේ ගමන ඉස්සරහට යන්න බැරි වෙනවා සහ ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව මේ රටත් එක්ක ඉස්සරහට ගන්න තියෙන හැකියාව අවම වෙන එක තමයි වෙන්නේ. ඔබතුමා ප්‍රධාන වශයෙන් කිව්වා මේ
රාජ්‍ය ආයතන පිළිබඳ ප්‍රතිවිරුද්ධ කරන කිරීම සම්බන්ධයෙන් කාර්යමණ්ඩල වාර්තාවේ නැහැ කියලා. මේක හිතාමතාම යම් කිසි දෙයක අතහැරීමත් යම් කිසි දෙයක රජයේ සමග යම් කිසි දෙයක නැවත වතාවක් කියන සාකච්ඡා කිරීම සූදානමක් වීමක් මේ තියෙන්නේ. එහෙම මම හිතන්නේ හිතාමතාම මගේ ඇරියා කියලා. ඒ කියන්නේ මට අදහසක් වන්න බෑ. මොකද මම මේ සාකච්ඡාවලට සම්බන්ධ වෙලා හිටපු නැති නිසා. ඒක මම හිතන්නේ ශ්‍රී ලංකාවේ රජයේ සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල පැහැදිලි කිරීමක් කරන හොඳයි. නමුත් අනිවාර්යෙන් මේව වෙනස්කම් සිදු වෙන්න ඕනේ. ඒක දල වශයෙන් සඳහන් වෙලා තියෙනවා අර මුදල් අපේ එනර්ජි සෙක්ටර් එක නැත්තම් අපේ විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් මිල අපේ පිරිවැයට අනුකූල වෙන්න ඕන කියන එකේ යම් කිසි ප්‍රමාණයකට ඒක ස්පර්ශ වෙලා තියෙනවා. නමුත් මම හිතන්නේ ශ්‍රී ලංකාවට එළියට එන්න ඕනේ නම් රාජ්‍ය සේවය සහ රජයට අයිති ව්‍යාපාරවල විශාල ප්‍රතිසංවිධානයක් වෙන්න ඕනේ. එහෙම නැතුව මට හිතෙන්නේ මේක අපිට ඉදිරියට අරන් යන්න පුළුවන් කියලා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ යම් කිසි ඒ මුදලින් යම් කිසි ආර්ථිකයේ ස්ථාවරභාවයකට අරන් ආවට අපේ අදාළ ප්‍රතිසංවිධාන කටයුතු වෙන්නේ නැතුව මං හිතන්නේ නැහැ අපේ ආර්ථිකය මෙතනින් උඩට ගන්න පුළුවන් කියලා. මොකද සරලව කියනවා නම් අපේ සමහර රාජ්‍ය ආයතන මාස 4කට පාඩු ලබනවා සමෘද්ධියට අවුරුද්දකට වියදම් කරන මුදල වගේ 4 ගුණයක්. ඉතින් ඒ වගේ තත්වයක් යටතේ දුප්පත් මිනිසුන්ව රැක ගන්න රජයට වියදම් කරගන්න හම්බ වෙන්නෙත් නැහැ. රජයට ඉස්සරහට යන්න හම්බ වෙන්නෙත් නැහැ. ඒ නිසා මම මේකයි කිව්වේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල එකඟතාවයේ තිබ්බත් නැතත් අනිවාර්යයෙන්ම අපේ රජයට අයිති ව්‍යාපාරවල විශාල ප්‍රතිසංවිධානයක් වෙන්න ඕනේ. ඒකෙන් සමහර ඒවා ඊටාත්ම විවෘතව මම හිතන්නේ පෞද්ගලීකරණය කරන්න වෙනවා. මොකද ඒවා තරම්ම පාඩු ලබනවා. සමහර ඒවා රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සම්බන්ධව හවුල් ව්‍යාපාරවලට යන්න වෙයි. සමහර ඒවායි මිල යම්කිසි ක්‍රමවේදයකට වෙනස් කරන්න වෙයි. සමහර තියෙන රාජ්‍ය ආයතන එකකට එකක් ඒකාබද්ධ කරන්න වෙයි. සමහර ඒවා කොටස් වෙළඳ පොලේ කොටස් නිකුත් කරලා එවැනි ක්‍රමයකට යන්න වෙයි. ඒ වගේ විශාල දේවල් ගණනාවක් කරන්න තියෙනවා. ඉතින් එම රාජ්‍ය සේවයේ ප්‍රතිසංවිධාන නම් ඉතාමත්ම අවශ්‍යයි. මොකද දැනටමත් අපේ රාජ්‍ය සේවකයන්ගේ පඩිය 50%කින් 60කින් අඩු වෙලා තියෙන උද්දමනයත් එක්ක. ඇත්තටම මේ ජනතාවටත් විශාල අසාධාරණයක් කරන්නේ ඒගොල්ලෝගේ පෙන්ෂන් එක, EPF එක, ETF එකේ තියෙන සල්ලි ඔක්කොම උද්දමනය 50%ට හැරට යනවා කියලා කියන්නේ ඒ සල්ලි වලින් භාගයක් වෙනවා කියන එක. අපි හැමෝම වක්‍රාකාරව දුප්පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ගැන අපි හැමෝම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒ ජනතාවට තමයි විශාලම අසාධාරණය කරන්නේ උද්දමනය හරහා උද්දමනය හරහා මේක යන්න දීලා. මොකද අසනීපයක් වුණොත් ලෙඩක් හැදුනොත් එහෙම බෙහෙත් ගන්න ඒ ලැබිච්ච මුදලේ අගය තිබුණට ඒකෙන් කලින් කරගත්තු දේවල් එකක්වත් අපිට කරගන්න බෑ. ඉතින් ඒ නිසා උද්දමනය හරහා මේක යන්න නොදී රාජ්‍ය සේවයේ යම්කිසි ප්‍රතිසංවිධානයක් කරොත් තමයි ඒ රජයේ සේවකයන්ටත් යම්කිසි වටිනාකමක් ලැබෙන. එහෙම නැත්නම් ඔවුන් අර හිර කළා වගේ ඔවුන් නොදැනුවත්වම ඔවුන් විශාල අපහසුතාවයකට පත් වෙනවා. මොකද ඔවුන් අවුරුදු 20ක් 30ක් වැඩ කරලා විශ්‍රාම ගන්නවා. විශ්‍රාම ගත්තට පස්සේ ඔවුන්ට හම්බෙන විශ්‍රාම වලට ඔවුන් නොදැනුවත්වම භාගයක් වෙලා උද්දමනේ. ඉතින් ඒක ඔවුන්ටත් කරන අසාධාරණයක්. ඉතින් ඒ නිසා යම්කිසි කලින්ම ප්‍රතිව්‍යුහගත කිරීමක් කරොත් ඇත්තටම දැනට රාජ්‍ය සේවයේ තව කල් තියෙන කට්ටියට මම හිතන්නේ ඊට වඩා සාර්ථක විශ්‍රාම දිවියක් ගත කර ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙයි. ඒක ඔබතුමා කිව්වා මේ IMF දැන් 16 වතාවක් කියලා තියෙන 17 වෙනි පාර. ඒතොර වාර 10කට වැඩි ප්‍රමාණයක් කලින්ම අපි ඒ යෝජනා වලින් ඉවත් වෙනවා කියලා. මේවර අයින් වුණොත් අපේ රට මොන වගේ තත්ත්වයක් උදා වෙයිද? ඔව්. එතන ඉවත් වෙනවා කියලා කියන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලක් දන්නවා. ඒකයි ඒගොල්ලෝ කොටස් විදියට සල්ලි දෙන්නේ. එතකොට සමහර ඒවා අපි කියන්නේ අර එකඟතා දැන් මේ මාණ්ඩලික වාර්තාවේ තියෙන එකඟතා ඌ කලිනුත් වතාවන් ගණනාවකදී එකඟ වෙලා මැද්දට යද්දී එකඟ වෙන්නේ නැතුව ආයියෝ මේක කරගන්න බෑ වගේ එක්ක ඒක නොකර හිටියට පස්සේ තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එතෙක් ඉඳන් සල්ලි ටික දෙන්නේ නැහැ. හරි ඒ කියපු එකඟ වෙච්ච එක සමහරට සල්ලි ලැබුණොත් අපි දැන් අපිට අසනීපයක් හැදුනට පස්සේ ඒකට අවශ්‍ය බෙහෙත් ටික අපි ගත්තා කියලා බොරුවට දොස්තර ගාවට ගිහිල්ලා හරියන්නේ නැහැ නේ. අපි ගිහිල්ලා ඇත්තටම බෙහෙත් ටික අරගෙන ලෙඩේ හොඳ කරගන්න ඕනේ. සමහරලාට බෙහෙත් තිත්තයි. නමුත් සමහරලාට බොරුවක් කරලා ඒක හරියට කරන්නේ නැති වෙනවා. ඉතින් මේ වතාවේදීත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අපේ තියෙන එකෙන් අපි මැද්දෙන් එළියට ආවොත් එහෙම ලංකාව විශාල අර්බුදයකට යනවා. ආයි පාරක් ඒ කියන්නේ ශනික අර්බුදයකට නෙවෙයි. නමුත් අවුරුදු 2-3කින් මේ වගේම අපි නැවත වරක් ප්‍රශ්නයකට මුහුණ පානවා. මොකද අපිට ණය ටික ගෙවා ගන්න බැරි වෙයි. දැන් ලංකාව බොහෝ දෙනෙක් අහන දෙයක් නෑ මෙච්චර වෙලත් සංවර්ධනය වෙන්න බැරි කියලා. ඉතින් සංවර්ධනය වුණේ නැත්තේ ඇත්තටම ඔය ආර්ථික ප්‍රතිසංස්කරණ කළා නැති නිසා. IMF එකට අවුරුදු 2කට සැරයක් අපි 2කට 3කට සැරයක් නිතරම අපි IMF එකට යනවා. ඉතින් IMF එකට ගිහිල්ලා මේ ප්‍රශ්නේ අපේ ආර්ථිකය ගොඩනගා ගන්න බෑ. IMF එකට නොයන ආර්ථිකයක් හදාගන්න එක තමයි අපි කරන්න ඕනේ. දැන් මේ පාරත් අපිට ගොඩ ගියාද නැද්ද කියලා බලන්න පුළුවන්. තව අවුරුදු 2කින් අපිට ආයි පාරක් IMF එකට යන්න උනොත් එහෙම ඒ කියන්නේ ලංකාවේ ආර්ථිකයේ තිබ්බටත් වඩා පස්සට ගිහිල්ලා කියන එක.
IMF එකට යනවා කියන එක අපි කියන්නේ මේ උදම්මනන්න හරි සන්තෝෂ වෙන්න හරි කාරණයක් නෙවෙයි. දැන් මේ වෙලාවේ හැටියට අපිට කරගන්න දෙයක් නැතිකමට තමයි IMF එකට ගිහිලා තියෙන්නේ. ඉතින් නැවත වරාවක් අපි අවුරුදු දෙකකට පස්සේ ආයෙ පාරක් මේ වගේම නිසි ආර්ථික ප්‍රතිසංස්කරණ කරගන්න නැතුව IMF එකට යනවා කියලා කියන්නේ නැවත වරක් අපි පිටිපස්සට ගිහිල්ලා. මේක බලන්න තියෙන හොඳම ක්‍රමය තමයි දැන් තායිලන්තය 1990 ගණන් වලදී ඕන් අර ඊස්ට් ඒෂියන් ක්‍රයිසිස් එකට පත් වුණාට පස්සේ එතනින් ඕන් ආර්ථිකය ප්‍රතිසංවිධානය කරගත්තට පස්සේ නැවත ඕන් එදායින් පස්සේ IMF එකට ගියේ නැහැ. හදිසි අවස්ථාවකදී කියන ලෝක මට්ටමේ කොවිඩ් වගේ විශාල අර්බුදයක් වෙලාවකදී IMF එකට යන එකයි මේ සාමාන්‍යයෙන් එදිනෙදා යනවා වගේ නිකන් මේ අර දවල්ට බත් කන්න කෑම කඩේට යනවා වගේ නිතරම අවුරුදු දෙකකට සැරයක් IMF එකට යන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඇත්තටම ලංකාවේ ඇවිල්ලා අන්තර්ජාතික මූල්‍ය අරමුදලට වැඩිපුරම වතාවන් ගණනාවක් ගිහිල්ලා තියෙන රටක්. ඉතින් ඒ වගේ වාතාවරණයක් යටතේ අපිට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය පතන්න බෑ. එකපාරක් ඇත්තටම අන්තර්ජාතික මූල්‍ය අරමුදල විශේෂ විශ්ලේෂණයකුත් කරා. ඇයි මේ ලංකාව සහ පාකිස්තානය වගේ රටවල් නිතරම මෙච්චර IMF එකට එන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී මොකද උන්ටත් ප්‍රශ්නයක් වුණා. අනිත් රටවල් මේ කාලාන්තරයකට සැරයක් එකපාරක් දෙපාරක් කියන ලංකාවේ ඇවිල්ලා අර සාමාන්‍යයෙන් කතාවට කියන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කට්ටිය ඉන්නවටත් වඩා ලංකාවේ කට්ටිය IMF එකට යනවා කියලා. මොකද අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සමාජිකත්වයේ ගත්ත දවසේ ඉඳලා අපි ගත කරපු කාලයෙන් 50%කම කාලයක් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ බේල් අවුට් ප්‍රෝග්‍රෑම් එකකට තමයි ඉඳලා තියෙන්නේ. එතකොට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සේවය කරන කට්ටිය සේවය කරන්න යනටත් වඩා අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ලංකාව ගිහිල්ලා තියෙනවා නිතරම මේ අපේ බේල් අවුට් කර නැත්නම් අප දීලා බේර ගන්න. ඉතින් ඒ වැඩේ හැමතිස්සෙම කරන්න බෑනේ. ඉතින් මේවරත් අපි මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියලා ඒකයි මම කියන්නේ මේ අපි යන ගමන එක සංදිස්ථානයක් විතරයි. අපේ ප්‍රතිසංස්කරණ ටික අපි කරගත්තොත් අපිට පුළුවන් ලංකාව හොඳ පාරකට දාගෙන ආයෙ නැවත IMF එක පැත්ත පළාතේ නොයා ඉන්න. නමුත් ඉතින් ආයි IMF එකට යන්න වෙනවා කියලා කියන නැත්තම් මේ මැද්දෙන් අපි ආයෙ පාරක් ගැලවෙනවා කියලා කියන්නේ නැවත වරක් අපි අර හිටපු තැනටමයි එන්නේ. නැවතත් ලොකු ප්‍රශ්නයකට එනවා. මේකේ අවදානම අපි අමතක කරන්න හොඳ නැහැ. ආර්ථික ප්‍රශ්නත් එක්ක එනවා විශාල සමාජ ප්‍රශ්න සහ වෙනත් විශාල ඒහා සම්බන්ධ විශාල ප්‍රශ්න ගණනාවක් එනවා. ඒකනේ කියන්නේ අර ඉතිහාසය කියලා කියන්නේ උද්දමනය පිළිබඳ ඉතිහාසයක් කියලා. උද්දමනය වැඩි වෙලා ආර්ථිකය අස්ථාවර වෙනවා කියලා කියන්නේ මිනිස්සු ගහගන්න, යුද්ධ ඇති වෙන්න, භූදේශපාලන සංවේදීතා සඳහා අපි විවෘත වෙනවා. ඒ වගේ විශාල ප්‍රශ්න ගණනාවක් එනවා අපි ආර්ථික වශයෙන් ස්ථාවර නොවුනහම. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ අවස්ථාව නම් අපි මග අරගන්න හොඳ නැහැ. අපි හැමෝම එකතු වෙලා ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරගෙන නැවත වරක් IMF එකට නොයන තත්ත්වයක් උදා කරගන්න එක තමයි අපි කරන්න ඕනේ. කිසිසේත්ම නැහැ. මොකද අපිට සරලව ගත්තත් තේරෙනවානේ ඩොලර් බිලියන 2.9කින් අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. මොකද දල වශයෙන් මාසයකට තෙල් ආනයනය කිරීම සඳහාම ඩොලර් මිලියන 200ක් 300ක් යනවා. එතකොට අපිට ඇත්තට මේ ප්‍රමාණය දල වශයෙන් අවුරුද්දකට අපේ khනිජ තෙල් ආනයනය කරගන්නත් මදි. ඇත්ත කතාව. ඩොලර් බිලියන 2.9 ලංකාවට කලින් තිබ්බ තත්ත්වය යටතේ අවුරුද්දකට අදාළ තෙල් ආනයනය කරගන්නත් මේ මුදල මදි. නමුත් වැදගත් වෙන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ආවට පස්සේ ඒගොල්ලෝ අර චරිත සහතිකයක් දෙන සංවිධානයක් වගේ. ඔවුන් ආවට පස්සේ අපිට අනික් කට්ටියගෙන් තව මුදල් යම් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. අනෙකුත් රටවල් වලින් අපිට යම් මුදල් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් එක්ක ගියාට පස්සේ. ඒ වගේම අපේ අර ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට විශාල පහසුවක් එනවා. ඒකයි මම කිව්වේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල දීපු ණය මුදලින් බිලියන 2.9න් කවුරු හරි හිතනවා නම් මුළු රටම කොඩියයි කියලා කවදාවත් වෙන්නේ ওই මුදල් ප්‍රමාණය අපිට තෙල් ටික ගේන්නත් මදි. ඒක තමයි එම මුදල ලැබෙන කාලවකවානුවේදී අපි ඇවිල්ලා ඉක්මනින්ම අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ ටික කරගන්න ඕනේ. ඒක ඇවිල්ලාට අර අමාරුවෙන් ඉන්න ලෙඩාට එකපාරටම අර පොඩි බෙහෙතක් දෙනවනේ පොඩ්ඩක් අපි හුස්ම ගන්න ඇදුම හැදිලා ඉන්න ලෙඩාට පොඩි අර ඉන්හේලර් එක පොඩ්ඩක් අල්ලනවා හුස්ම ගැනීම පහසු කරන්න. ඒ ඉන්හේලර් එක තමයි අපි අල්ලලා තියෙන්නේ මේ වෙලාවේ. එතකොට හුස්ම ගන්න පහසු වුණාම අන්න අර ලෙඩාට පොඩ්ඩක් පණ ඇවිල්ලා ඒ වෙලාවට අවශ්‍ය විදියට පොඩ්ඩක් ඉතුරු බෙහෙත් ටික ඇඟට අල්ල ගන්න සඳහා වෙනසකමක් කරගන්න පුළුවන්. ඉතින් ඒක කරගත්තේ නැත්නම් එහෙම අපිට හැමදාම ඉන්හේලර් අල්ලලා ඉන්න උනොත් එහෙම අපි ලොකු අමාරුවක වැටෙනවා මේ ටික කරන්න නැතුව. You're watching the Life Traveler channel.